අද අපි සාකච්ඡා කරන්න යන්නේ විරාගය පිළිබඳව. විරාගය ගත් කල විරාගයේ පොත ලියවෙන්නේ පොත ලියන්නේ මාර්ටින් වික්‍රමසිංහ කියන ශූරයෙන් තමයි පොත ලියන්නේ. ඒ විරාගය ගත් කල විරාගයේ ප්‍රධාන චරිතය වන අරවින්දගේ ජීවන දෘෂ්ටිය ජීවිත කාලය ඇතුළත උනදිවල් තමයි මාර්ටින් වික්‍රමසිංහ අරවින්ද නැමැති චරිතය දෘශ්‍යමාන කරන්නේ මේ විරාගය තුළ. මම මේ උදේ ප්‍රශාන්ත බැද්දේකමගේ විරාගී නවකතාවට සම්බන්ධ සමස් විචාරයක් උදේ ප්‍රශාන්ත බැද්දේකම විරාගී පොතේ මෙන්න මෙහෙම ලියලා තියෙනවා. සිංහල නවකතාවේ තාත්වික සම්ප්‍රදායේ දියුණු අවස්ථාවක් විරාගය නිරූපණය වෙනවා. තාත්වික සම්ප්‍රදායක් විරාගයෙන් නිරූපණය වෙනවා. තාත්වික නවකතාවේ අතිශයින් වැදගත් අංගයක් වශයෙන් විචාරකයන් පෙන්වා දී ඇත්තේ චරිත නිරූපණය. චරිත නිරූපණය අතාත්වික නම් එසේම නොගැඹුරු නම් නවකතාවක් සාර්ථක නොවනු ඇත. නවකතාවේ ඇතුළත් වන්නේ මිනිසුන් පිළිබඳ පුවතකි. ඒ පුවතට සම්බන්ධ ස්ත්‍රීහු හා පුරුෂයෝ නවකතාවේ චරිතයෝ වෙති. එම ස්ත්‍රීන් හා පුරුෂයන් ජීවත් වන ආකාරය අපට පිළිගත හැකිවන ලෙස කතා තුළ නිරූපණය විය යුතුය. එහෙත් අද්භූත හෝ මායාවෙනි කතා සම්ප්‍රදායවල විශ්වාසනීය බව එතරම් නොදකනු ලැබේ. ඉදිරිපත් වන කරුණු හා අදහස් පමණක් නොව පුද්ගලයන්ගේ ක්‍රියාකාරකම් ද යථාර්ථවාදී විය යුතු බව තාත්වික නවකතාවේ ඉතා වැදගත් අංගයකි. මේ ඒකම අපි යනවා මේ නිරූපිත චරිත කිහිපයක් ගැන කතා කරන්නේ. තමයි ප්‍රධාන චරිතය වන අරවින්ද, ඒකම සරෝජිනී, බති සහ මේනකා කියන චරිත සිත්විතම සහ මේනකා සහ තව ඉන්නවා මේනකා සහ මේනකා සහ කුලසූරිය ඒක තමයි ඉන්නේ. අන්නේ සමස්ත ප්‍රධාන චරිත ටික අපි ඉදිරියට විග්‍රහ කරනවා. මෙතන ප්‍රධාන චරිත වෙන අරවින්ද කියන්නේ අරවින්ද සමාන කරනවා නෙළුම් මලකට. නෙළුම් මලක නමකට තමයි අරවින්ද සමාන කරන්නේ. පවිත්‍රත්වය හා සුන්දරත්වයේ සංකේතයක් ලෙස අප රටේ බොහෝ කාලයක සිට සැලකනු ලැබූ පියුම කෙලෙසුන් නසා අරහත් භාවය ලැබූ උතුමන් සංකේතවත් කරන්නටද පැරණි සිංහල කලාවේ යොදා ගන්නටද වෙයි සිටිය හැක. විතරාගී රහරහතන් වහන්සේ කසලගොඩ ඉපදී ඉන් ඉහළට මතුවී පිරිසිදු බැබලෙන පියුමක් පෙනියේ බුදුන් වහන්සේ දෙසා ඇත. උන්වහන්සේ දෙසන්නේ මේ විදිහට යථා සංකරදානස්මින උජකදි තස්මින් මහපති පදුමන් තත්ත යායිත සුචිගන්ධන් මානෝ රමන් ඒවන් සංඛාර භූතේසු අන්ධ භූතේ පුතුජනී අතිරෝවති පඤ්ඤාය සම්මා සම්බුද්ධ ශාවකෝ. මේ ධම්මපදයක්. ඒක විරාගී අරවින්දද පවිත්‍ර චරිතයක් ගත කළ අධ්‍යාත්මික පවිත්‍ර වශයෙන් බොහෝ දුරට ආස්ථාවෙන් යටපත් කරගෙන සිංහල ගැමි සංස්කෘතියේ සංකේතයක් වශයෙන් විරාගී කතුවරයා පසුව හඳුන්වා තියෙනවා. ඒකම මෙසේ විරාගී 144 වෙනි පිටු සඳහන් වෙන මේ විදිහට අරවින්ද බෞද්ධ ගැමි සංස්කෘතිය හා පරිසරය විසින් හික්මවන චරිතයකි. ඒකම තව පාඩයක් තියෙනවා. පිටු 148 වෙනි පිටුවේ තියෙන මේ විදිහට ව්‍යවහාරික බුදු සමය අනුව අරවින්ද සෝවාන් උපාසකයෙකු පමණක් නොව
සකෘද්ධගාමී ඵලෙහි රස විඳින්නට වෑයම් කළ පුද්ගලයෙක් විය කියලා තියෙනවා. එතකොට එකෙන් ගන්න පුළුවන් බෞද්ධ සංස්කෘතිය අනුව බෞද්ධාගම බෞද්ධ දර්ශනය අනුව අරවින්දගේ චරිත විග්‍රහ කරන වික්‍රමසිංහ ඔහු සෝවාන් උපාසකයෙක් කියලා උපාසකයෙකු වූ පමණක් නොව සකෘදාගාමී ඵලයේ රස විඳින්නට වෑයම් කළ කෙනෙකු වශයෙන් සැලකිය හැකි බව කියනවා. ඒකම එනම් අරවින්ද චරිත සකස් කිරීමේදී බෞද්ධ සංස්කෘතිය හා දර්ශනය පිළිබඳව අදහස් කතුවරය කෙරෙහි බලපාන බව සඳහන් වෙනවා. ඒකම බෞද්ධාගම තුල බෞද්ධ දර්ශනය අමුතුවෙන් උසිතා ඊට දක්වන ලෙස බෞද්ධව අනුකූලව අපිස්වත ගුණය මෙම නවකතාව තුළ පිළිබිඹු වෙනවා. අපිස් ගුණයෙන් හෙබි ආසාව දක්වන බෞද්ධව අනුකූල අපිස් ගුණයෙන් හෙබි ආසාව දමනය කරගත් ජීවිතයක් ගෙවන්න අරවින්ද හැකි වූයේ සිංහල ගැමි සංස්කෘතිය බලපෑමෙන්ද. නවකතාංගයා විරාගී කෘතියේ වික්‍රමසිංහ බුදු දහසක් ඉදිරිපත් කරනවා. එයා තරක් කරනවා අරවින්ද චරිතය ගත් කල අරවින්ද අපිස්වත රැකගත්තේ කොහොමද කියලා අරවින්ද කොහොමද අපිස්වත රැකගත්තේ කියලා මේ වික්‍රමසිංහයන් මේ චරිතය තුල වික්‍රමසිංහයන් මේ චරිතය තුල කතා කරනවා. ඒකම නවකතා විරාගය තුල අරවින්ද අපිස් ජීවිතයකට ආශා කළේ ගැමි බෞද්ධ සංස්කෘතිය විසින් හික්මුණු ලැබීමේ විපාක වශයෙන් කියන එක විරාගය 155 වෙනි පිටුවේ සඳහන් වෙනවා. ඒකම කතුවරයා පසුව මෙසේ කියා ඇතත් ගැමි සංස්කෘතියට වඩා අරවින්ද කියවූ අභිධර්මය හා වෙනත් පොත්පත්වල ගූඪ අදහස් හා රසායන සංයෝග පිත්තල රත්තරන් බවට හැරවීමේ පරීක්ෂණයන් කෙරෙහි නැඹුරු වීම යන්ත්‍ර මන්ත්‍ර ආදිය කෙරෙහි ඇල්මවෙනි දෙයක් කිය අරවින්ද අවුල්ලු මනසින් අමුතු ආකාරයක පුද්ගලයෙක් කියලා සඳහන් වෙනවා. ඒකම අරවින්ද චරිතය සැකසීමේදී උත්සාහ දරලා තියෙනවා මාඩි වික්‍රමසිංහයන්. ඔහු යන්ත්‍ර මන්ත්‍ර ආදී කෙරෙහි ඇල්මක් දක්වන පුද්ගලයෙක් විදිහට ඔහුගේ කතාව හඳුන්වන්න අරවින්ද චරිතය. ඒකට අපි යනවා අරවින්ද චරිත සැකසීමේදී උත්සාහයක් දරලා තියෙනවා. ඒකට අරවින්ද තුමීමේ එවදු විෂයක් කෙරෙහි තමා තුළ වූ සැලකිල්ල තම අවස්ථාවක ප්‍රකාශ කරන මෙන්න මේ විදිහට විරාගය 85 වෙනි පිටුවේ සඳහන් වෙන මෙන්න මේ විදිහට මම අභිධර්මය හා ගුප්ත විද්‍යාව පිළිබඳ පොත් වඩාත් උනන්දුවෙන් කියවන්න පටන් ගත්තෙමි. උගන්ම සඳහා සෑම විට ගුරුවරුන් කරා යාම නිෂ්ඵල යන හැඟීම මා තුළ හටගත්තේ පාසලෙහි උගන්නා කාලයේ. බලන්න ඔහු කෙතරම් තමගේ පාසල් පවා ඔහු නිග්‍රහ කරලා ඒක නිෂ්ඵලයි කියලා එතනින් පැහැදිලි වෙන්නේ ඔහුගේ තියෙන කුලෑටිකම තමයි එතනින් පැහැදිලි වෙන්නේ. එතකොට බලන්න එයාගේ පාසල් ජීවිතයත් එයා හමාර කරලා එයා මොකද කරන්නේ පාසල් හා විද්‍යාල වලින් පිළිවෙලින් උගන්ම රස්සාවක් බලාපොරොත්තුවක් කරන සාම්ප්‍රදායික උගන්වීම් පමණක් යයි සිතන අරවින්ද මෙවන් හැඟීමක් තමා තුළ විශේෂයෙන්ම දිව්වේ සිය පියා නිසා යයිද කියයි. සිය පියා නිසා කියලත් අරවින්ද සමහර කලාවට කියනවා. ඇත්ත වශයෙන්ම අරවින්ද තුළ පිහිටි බොහෝ ගතිගුණ ඔහුගේ පියා තුළද දක්නට ලැබේ. එතකොට තමා තුළ තිබුණු ඒ ගුණාංගයන් පියා තුළද තිබුණා කියලා සඳහන් වෙනවා. ඒත් එක්කම ඇත්ත වශයෙන්ම අරවින්ද තුළ පිහිටි බොහෝ ගතිගුණ ඔහුගේ පියා තුළ දක්නට ලැබේ. අනතුරුව ඔහු මුළු ගමෙන්ම ඇසුරු සඳහා තෝරාගෙන ගත්තේ කුලසූරිය නම් පුද්ගලයෙක්. කුලසූරිය කියලා කියන්නේ වයසක මිනිස් වයසක ඔහුගේ රස්සාවම කරන වයසක ඔහුට කියන්නේ ඔහුගේ වයසට නොගැලපෙන පුද්ගලෙක් තමයි ඔහු ඇසුරු කළේ. මේනකා වැනි ලෞකික අංශයට නැඹුරු අයට කුලසූරිය පෙනුනේ එළවටත් නැති මෙලොවටත් නැති නරුම ජීවිතයක් ගෙවූ අයෙකු ලෙසින්. එළවටත් නැති නරුම පුද්ගලෙක්. විටක
පිට කුරුසුරි පවසන්නේ තම අතීතවත් නැතත් තම අතීතයේ නැතයි ද අනාගතයේ නැතයිද වර්තමානයේ පමණක් සිටින්නටයි අරවින්දට යෝජනාවක් ඉදිරිපත් කිරීම බව පැහැදිලි. එලෙසම වරක ඈ කියන්නේ කුලසූරි එළවලු ගෝණයක් වැනි කෙනෙකු බව. වරක ඈ කියන්නේ කුලසූරි එළවලු ගෝණයක් කියලා තමයි සඳහන් කියන්නේ. ඉන් අදහස් කරන්නේ ඇත්තේ සමාජය ගැන නොතකා හැඟීමෙන් තොරව ජීවත් වූ කෙනෙකු බව විය හැකියි. සෙස්සන්ගේ උපහාසයට ලක් වූ කුලසූරිය අරවින්දට ප්‍රිය වූ ඔහු තුළ වූ ඇතැම් ගතිගුණ හා අදහස් අරවින්දට ප්‍රියමනාප වූ හේයිනි. රෝගියෙකු මෙන් පෙනුණු විශ්‍රාම ලැබූ පුද්ගලයෙකු වූ කුලසූරිය දකිනවිට සිය පියාද සිහිපත් වූ බව අරවින්ද වරක් එකම විරාගී 85 වෙනි පිටුවේ තියෙන ඔහුගේ වැදගත් ජීවිතයේ වැදගත් ලක්ෂණ අරවින්ද දුටුවේ මෙසේ. 50 විය ඉක්මවන්නට පෙර රෝගාතුර වීමෙන් ආණ්ඩුවේ රක්ෂාවෙන් අසු ඔහු කාල ප්‍රවාහයට හසු නොවූවෙකු මෙන් ජීවත් වන්නකි. ඔහු අතීතය ගැන නොසිතයි. අනාගතය නැත නොසිතයි. අතීතය ගැන නොසිතයි. අනාගතය නොසිතයි. දවාලත් පෙරෑත් ඔහුගේ වර්තමානයේ වෙයි. එසේනම් කුලසූරිය ජීවත් වූයේ පැරණි සාහිත්‍යයේ සඳහන් වන මුනිවරයෙකු මෙනි. මෙසේ සඳහන් කරන ආකාරයට කුලසූරිය ජීවත් වෙලා තියෙන්නේ පැරණි සාහිත්‍යයේ සඳහන් වන මුනිවරයෙක් ලෙස තමයි කුලසූරිය ජීවත් වෙලා තියෙන්නේ. අතීතය හා අනාගතය ගැන නොසිතා ජීවත් වන්නා බුදුදහම දනුව ප්‍රීතිමත් කෙනෙකි. කුලසූරිය තරම් ජීවිතයෙන් අත්දැකීම් නොලැබූ වුවද අරවින්දට ඔහුගේ ජීවිතය අගය කරමින් ඒ අනුව හැඩගැසෙන්න උත්සාහ කළේ. බලන්න අරවින්දගේ මෙතනින් පෙන්වන අරවින්දගේ තියෙන කොන්දක් නැතිකම. අරවින්දගේ ජීවිතයට ඉන්නේ මේ කුලසූරිය කියන වයසක ක්ලාක් කෙනෙක්. ඉතින් මේ ක්ලාක් තමගේ ජීවිතේට කිසිම අත්දැකීමක් නැතුව තමයි ජීවත් වෙන්නේ. ඔහුගේ ජීවිතය අගය කරමින් ඒ අනුව හැඩගැසෙන්නට මේ අරවින්ද උත්සාහ කිරීමෙන් වෙන ඔහුට කිසිම තමා පිළිබඳව ධනාත්මක සිතීමේ කොන්දක් නැතිකම තමයි පේන අතරින්. කුලසූරියගේ ජීවිතයේ මේ ලක්ෂණ අරවින්දට යලි යලිත් සිහිපත් කරන්න මෙන්න මේ විදිහට. දුවක් පුතාත් විසින් අත්හැරුණු ලැබ හුදකලාව විසින් ඔහු අතීතයේ සීකොට පස්තැවිලි නොවේ. අනාගතය ගැන සිතා බිය නොවේ. දුවත් පුතාත් ඔහුට සිහිවන්නේ කලාතුරකිනි. දුවත් පුතාත් ඔහුට සිහිවන්නේ කලාතුරකිනි. ඔහු ලෞකික පුද්ගලයන්ගේ තත්ත්වයේ ඉක්ම වූ ඊට ඉහළ තත්ත්වයකින් ජීවත් වූ කුලසූරිය අරවින්ද සෙස්සන්ට පෙනුනේ නරුමයන් ලෙසිනි. කුහකයන් ලෙසින් ඒත් නැතහොත් පිස්සන් ලෙසින් අරවින්ද ළමා වී සිට ළඟින් ඇසුරු කර සිරිදාස පවා පසුව ඔහුගෙන් ඈත් වූයේ උනේ ඔහු ගැන ගමේ පැතිර තිබූ ඕපදූප විශ්වාස කරමිනි. බලන්න ඔහු කිසිම එහෙම වැරද්දක් කිසිම දෙයක් කරේ නැහැ. නමුත් සිරිදාස ඔහුව අත්හරින්නේ ගමේ තියෙන ඕපදූප විශ්වාස කරමිනි. ඒ නිසා ඉතින් පැහැදිලිව අරවින්ද තරම් සිරිදාසත් ටිකක් ඒ පැත්තට යන්තම් දුරට බරයි කියලා පැහැදිලි වෙනවා. ඔහු කුහකයෙකු හෝ අවලයමයෙකු ලෙස පැතිර තිබූ ආරංචියේ සිරිදාස අසා තිබුණි. අරවින්දගේ සොයුරිය වූ මේනකා පවා සිතුවේ අරවින්දට ප්‍රේමයෙන් පරාජයට පත්වීම නිසා චිත්තවුලෙන් පෙළමින් ජීවිතයේ කාලකන්ණී කරගත්තෙකු ලෙසිනි. ඒකම අපි උදාහරණයකට නුඹ ඉස්කෝලේදී අලුත් දී ඉගෙන ගත්තා. නමුත් නුඹට ඒ ඉගෙනීම සම්පූර්ණ කරගන්න බැරි වුණා. තාත්තගේ මරණය නිසා නුඹේ අතීතය නැති වුණා. සරා වෙන කෙනෙක් සමග විවාහ වීම නිසා නුඹේ අනාගතය නැති වුණා කියලා මේනකා වරින් වර බැනවදිනවා අරවින්දට. විවේචනය හා දොස් කීමත් එක්තරා දුරකට දාර්ශනික ස්වරූපයක් දරන දහස්වැවතීමක් විනා ප්‍රායෝගික වශයෙන් මේනකා අරවින්ද වෙනුවෙන් කිසිවක් නොකළාය. එහෙත් ඇගේ මුවින් පිටවන ඇතැම් අදහස් අරවින්දගේ ජීවිතයේ තේරුම් ගන්නට වෑයම් කරන්නෙකුට බෙහෙවින් ප්‍රයෝජනයක් විය හැකිය.
අනාගතයක් හදාගන්න. නුඹට වෙලා තියෙන්නේ අතීතයක් අනාගතයක් එකට පටලවා ගැනීම විපාක විඳින්නයි. එහෙනම් නුඹ වෑයම් කරන්නේ අවලමෙක් වගේ ජීවත් වෙන්න දැයි අක්කා කෝපයෙන් ප්‍රශ්න කළායි. මේ මේ කියන දේවල් මේ ප්‍රකාශ කරන දේවල් තියෙනවා 110 11 වෙනි පිටුවල. මේනකාගේ මේ ප්‍රකාශන හා ප්‍රශ්න වලින් හැඟෙන්නේ අරවින්ද කෙබඳු පුද්ගලයෙක්ද යන්න ඇයටද පැහැදිලිව අවබෝධ කරගත නොහැකි බව. බලන්න මේනකාගේ ප්‍රකාශ වලින් හැඟෙන්නේ මොකද අරවින්ද කෙබඳු පුද්ගලයෙක්ද කියලා මේනකාටවත් තමාගේ සොහොයුරිය වන තමාගේ අක්ක වන මේනකාටවත් හඳුනා ගන්න බැරුණේ ගැනයි. අරවින්ද පුන පුනා කියන්නේ හෝ අතීතය හෝ අනාගතය ගැන කම්පා නොවූ බව. බලන්න සිරිදාස නෙමෙයි ස්මයන් කුලසූරියගේ දෘෂ්ටි කෝණයමයි අරවින්දගේ ජීවිත කාලය තුලදී අරවින්ද ලබා ගන්න. අරවින්ද අතීතය ගැනවත් අනාගතය ගැනවත් හිතන්නේ අරවින්ද හිතන්නේ වර්තමානය ගැන පමණයි. එහෙත් පොහොදුන් බොහෝ දෙනා මෙන් මේනකාට සිදුවී අනාගත හිතා වැදගත් දෙයක් දුසේ. එහෙත් මේනකා හිතලා තියෙන්නේ වර්තමානය ගැන අතීතය ගැනවත් මේ අනාගතය ගැන පමණ. අනාගතය කොහොමද කරගන්නේ, කොහොමද වැඩ කරන්නේ, අනාගතය කොහොමද හදාගන්නේ කියන එක තමයි මේනකා හිතලා තියෙන්නේ. අතීතයේ තත්ත්වය කෙසේ වුද අනාගතය හෝ සාර්ථක කරගන්නට වෑයම් කළ යුතු බව තමයි මේනකා හිතන්නේ. ඔබ වෑයම් කරන්නේ අවලමෙක් වගේ ජීවත් වෙන්න දැයි ජන ප්‍රශ්නය හැඟීමෙන් මේනකා මේ පැවති ඕපාදූප විශ්වාස කළ බව හැඟේ. අරවින්ද පළමුව ගුණවතී නම් සේවිකාවද පසු ඇගේ දියණිය වූ බතීද අනියම් භාර්යාවන් වශයෙන් තබාගෙන සිටි බවට ගම්මේ කටකථා පැවතිර තිබුණි. කතාවේ අවසාන කොටසේදී තමා තුළ රාගික චේතනා හෝ මැඩගත නොහැකි තරම් කාමාසාවක් නොවූ බව අරවින්ද පවසන්නේ මේ අසාධාරණ චෝදනා නිසා දැඩි සිත් ඇවුල් ඔහුට නැති වූ නිසා විය යුතුය. අරවින්ද ආදරය කරන්න හිතින් අරවින්ද ආදරය කරන්නේ බතීර සහ මේනකාට සමාන බතීර සහ සරෝජිනීට ආදරය කරන්නේ අරවින්ද ආදරය කරන්නේ හිතින්. නමුත් අරවින්දට කිසිම රාගයක් කිසිම ආලයක් නැතුව තමයි එයා ආදරය කරන්නේ. මා මේ ජීවිතේ ප්‍රිය කරන්නට වූ ඈ නොලැබුණු නිසා නෙවෙයි. ඈ නිසාම මා තුළ හටගත්තේ රාගයක් ආලයක් නොව ආසාවට එක්වුණු අద్భుත හැඟීමක් විරාග රාගයක් කියලා 116 වෙනි පිටු විරාගී සඳහන් වෙනවා. අద్భుත හැඟීමකින් තමයි මේ වෙන්නේ කියලා කියනවා. විරාග රාගය යනු මේ කෘතියේ තේමාවට දැඩිසේ සම්බන්ධ වූ වචනයක්. අරවින්ද තුල සරා පිළිබඳව හටගෙන තිබූ ඇල්ම හැඳින්වුවේ සුරුසුම යෙදුමේ කතුවර සිතන්නට ඇත. කලියුගයේ 30ගේ සිටෙහි සෝමා නම් තරුණිය කෙරෙහි ආදරය ගැන විස්තර කිරීමේදී විරාග රාගය යන යෙදුම් භවතා කරන්නට ඇත. කලියුගයේ 62 වෙනි පිටුවේ කලියුගයේ පොතේ සඳහන් වෙනවා විදිහට. කායික හෝ කාමික බලාපොරොත්තුන් තොරව සුන්දර කාන්තාවක කෙරෙහි කෙනෙක් සිටි ඇත්වෙන දුර්ලභ ගණේ කාමයේ සෙනෙහසක් මෙන් අදහස් වේයයි සිටියේක. මා මෙතෙක් කල ජීවත් වූයේ සිතින් මා මවාගත් ගෘඪ ලෝකයක. ඒ ගෘඪ ලෝකයක්මද එළිය ලෝකයක්මද එළිය කරන ලදී බතී 167 වෙනි පිටුවේ සඳහන් වෙන විදිහට. විරාගී සරාකරී අරවින්දගේ සිටෙහි විරාග රාගයක් කාමාශාවෙන් කෙරෙහි නොවු සුන්දර ඇල්මක් උද බතී නිසා ඇති වූයේ ඊට වඩා කෙනසු රාග නිශ්චිත ආසාවකි. ඒකම 140 වෙනි පිටු සඳහන් වෙන මේ විදිහටයි. ඈ වැඩෙච්ච ඒ අනුකම්පාව මටද නොදැනෙන ටිකින් ටික වෙනස් වී ඈ වැඩි මහා ගෑණියෙකු පසු ඒ ඇල්මක් වී 140 පිටුම තියෙනවා. තව කියමනක් මගේ ඇස් ලොඩ් දෙක පිටිපසු බතීගේ රූපය මගේ මනසට පෙනේ. බතී හා මාත නවතා ගැනීමෙන් වැරදි සිදුවන්නට ඉඩ ඇතැයි මේනකා කියයි. ගැමියෝ මගේ ජීවිතයේ කුහක එකක් සිදුවේ. බතී ජනදාසට ආලය බැඳ ගැනීම මගේ ශෝකයට නොව සන්තෝෂයට හේතු විය යුතුයි. ඈ මට ඇල්ම කරන්නට පටන් ගත්තා නම් මා කුහකයෙකු වන්නේ නැද්ද?
බති ජිනදාස්තර ආලය කරන බැව් දැනගත් විට අරවින්ද කම්පා වී කෝප වී එබඳු කැළඹීමක් ඔහු තුළ ඇතිවන්නේ ඊර්ෂ්‍යාව නිසා එදින රාත්‍රිය ඔහුට නිදා ගැනීම පවා අපහසු වන්නේ ඔහු පෙම් කළ ගැහැණු දෙදෙනාගේ රූපය සිත් තුළ හොල්මන් කරන්නට බැවිනි. එකම අරවින්දට එදා නිදා ගන්න හම්බුනේ නැති අරවින්දගේ ඔළුවේ වැඩ කළේ බති සහ සරෝජිනි විතරයි. බති ගැන සිතන විට ඔහුගේ සිරුර පවා රත් වී කොට්ටේද වරින් වර අනිත් පැත්ත පෙරලන්නට සිදු වී ඔහු සිත්ති ඇති වූ රාගික චේතනාව නිසා නොවිය හැකිද කියලා ප්‍රශ්නයක් වෙනවා. 14 වෙනි පිටුවේ සඳහන් වන මේ විදිහට විරාගී යලිත් බති නිසා නැගෙන සිතුවිලි පළවහරුණු පිණිස මම ඇස්වි පියාගතිමි. රත් වූ කොට්ටේ අනික් පැත්ත පෙරලා හිසර තබාගත් විට ඒ සිත්ලක් දැනෙනවා. මේ අවස්ථාවේදී දැඩි ලෙස මානසික වශයෙන් කැළඹීමට පත් අරමින්ද සිත සංසුන් කරගෙන නිදා ගන්නට හැකිවන්නේ සරාගේ රුව සිත්ති මවාගෙන තමයි නිදාගන්නේ. අරවින්ද පිළිබඳ ඕපදූප හා දෘශ්‍යමාන ආරංචි ගමේ කොතරම් පැතිර තියොත් යනු මේ වෙනුන අවස්ථාවකදී අරවින්ද සිරිමල් අතර ඇතිවන සංවාදය. අරවින්ද මාමා දැන් ටිකක් වයසට ගිහිලා ඒ කියමින් සිරිමල් මගේ මුහුණත් පස්සුණු කෙස් සහිත කිසත් දිස බැලුවේ. දැන් කසාද බඳින්න උවමනාවක් නැති නිසා නමුත් තරුණ කාලේ අරවින්ද මාමා කසාද බඳින්න හිතාගෙන හිටියා නෙව. ඒකම අරවින්දගේ ඒකම ඒ බති සිරිමල්ගේ ප්‍රශ්නෙට උත්තරයක් වෙන්නේ අරවින්ද කියන්නේ නැහැ කියලා. සිරිමල් මාහා කතා කරන්නේ මියනික නොඑක් වර මා ගැන කිව් දේ ඕනේ කවින් අස්සා ගන්න සිටින්. එනම් සරෝජිනී නැන්දට ආලය කලේ මොකටද? ආලය කලේ කසාද බඳින්න දවස් නෙවෙයි. එහෙනම් බොරුවටද? බොරුවක් නෙවෙයි. මේක 140 වෙනි පිටුවේ විරාගී සඳහන් වෙනවා. මේක සංදිස්ත්‍රණය කරාට පස්සේ උඩ ගන්න පුළුවන්. අනුන්ගේ ඇසු තොරතුරු අනුව සිරිමල් නැගූ ප්‍රශ්න වලින් අරවින්ද තුළ කෝපයක් ඇති නොවේ. මේ සංවාද නිසා අමතක කර දමන්නට වෑයම් කරමින් සිට අතීතය යලි පණ ගන්න විට වෙයි ඔහු තුළ සංකීර්ණ හැඟීමක් ඇති වුණා. සරා සිහියමින් තමා තුළ ශෝකයෙන් මෙන්ම සොම්නසක්ද ඇති වූ බව ඔහු කියයි. බතිද ඉක්මනින්ම තමා හැර යන බව මතක් වූ බවට අරවින්දගේ සිටි අවුල් සහගත තත්ත්වයක් වැඩි වේ. සිය ජීවිතයේ අරුත් සුන් නිසරු එකකයි ඔහුට හැඟේ. 147 වෙනි පිටුවේ සඳහන් වෙන මේ විදිහට අර විරාගී පොතේ දැන් මගේ සිත පාළු අම්බලමක් වෙන්නේ. මම අමතක කර දෙමු මගේ පාසල් ජීවිතයත් සරෝජිනී මට සිහිවේ. එයා බලන්න එයාගේ ජීවිතේ කතරම් එයා කොන්දක් නැද්ද කියලා වෙනවනම් එයාගේ ජීවිතේ සරෝජිනී නිසා එයා පාසල් ජීවිතේ පවා යාතන්න දානවා. සරා අහිමු පසු පති නිසා එක්තරා බලාපොරොත්තුවක් වූ සිටි පහළ වී තිබුණි. එහෙත් ඔහුගේ සිත තේරුම් ගැනීමට අසමත් වූ ඇයද අකාරුණික ලෙස ඔහු හැරදා යන්නට සූදානම් සිටි. බලන්න එහෙත් අකාරුණික ලෙස බතිද ඔහුව හැරදා යන්නට තීරණය කරනවා. වෙන්වී යන්නට පෙර ඈ හා කතා බහ කරන්නට අරවින්ද තුල ආසාවක් ඇති වී. ඒ අවස්ථාවේ ඔහු සිතෙහි කැළඹීමට හේතු වූ ශෝකයට හෝ නිද්‍රෝපගතව සිටි කාම චේතනා පිවිදීම දැවි විමසුම් වටි. වෙන්වී යන්නට පෙර කතා බහ කරන්නට අරවින්ද තුල ආසාවක් ඇති වී. ඒ අවස්ථාවේ ඔහු සිතෙහි කැළඹීමට හේතු වූ ශෝකයට නොව නිදෝපගත සිටි කාම චේතනාවෙන් පිවිදීම දැවි විමසුම් වටි. 148 වෙනි පිටුවේ සඳහන් වෙනවා මේ විදිහට විරාගී එයා එන්න පෙර මම ලාම්පුවේ එළිය මදක් අඩු කළෙමි. නොඑක් හැඟීම් ගැටීමෙන් අවුලුණු මගේ සිත මගේ මුහුණෙන් හෙළි විතයි මම සිතුවෙමි. බතියකින් පමණක් නොව අනික් කවරෙකුගෙන් වද සැඟවිය යුතු හැඟීම් මගේ සිතට නගී. නිශාචරයෙකු වැනි ඒ හැඟීම් ප්‍රිය කරන්නේ එළිය නොව අඳුර. 148 වෙනි පිටුවේ සඳහන් වෙනවා විදිහට. තවත් 148 වෙනි පිටුවේ උදාහරණයක් ගත්තොත් බතියගේ කායික ස්වරූපේ පමණක් නොව ඇය සැරසී සිටින විලාසයද කෙනෙකුගේ හැඟීම පොදු කිරීමක් සමත් වේ. බති කාමරයට ඇතුළු වත්ම ඇගේ කිසෙහි ගැලණු සුවඳ පැනින්
මුහුණෙහි තැවරුණු කුයර සුනෙන්ද නගින සුවඳ මට දැනිනි. ඒ විචාරාත්මක විග්‍රහ කරනකොට බති නිසා ඔහු තුළ ඇති වූ රස සරා නිසා ඇති වූවට වඩා වෙනස් වූ හැඟීමකි. ඊට මූලික වශයෙන් හේතු වී ඔවුන් දෙදෙනා පෙනුමේ හා චරිතයේ වෙනස්කම් බවත් අරවින්ද කීපවරක් ප්‍රකාශ කර ඇත. සරා අරවින්දට පෙම් කළා ඔහු කෙබඳු කෙනෙක් දැයි දැන හැඳිනගෙනයි. ඒත් බති ඔහුට එබඳු ඇල්මක් නොදැක්වාය. මුලදී බති ඔහුට සැලකුවේ පියෙකු පෙනී. ඇය වැඩෙන විට ඇගේ පෙනුමෙහි ඇති වූ විපර්යාස නිසාත් කෙලිලෝල් හැසිරීම නිසාත් අරවින්ද තුළ ඇය කෙරෙහි ඇල්මක් ඇතිවන්නට පාසල් සම්බන්ධතාවයක් ඇති කරගත් විට ඇති වූ ඊර්ෂ්‍යාව සහ සිත් වේදනා නිසා අරවින්දගේ කලකිරීම වැඩි වී වර එක සරා තමාට දැක් වූ ප්‍රේමයේ සුන්දරත්වයේ සීකරන ඔහුගේ සැනසීමක් ලබයි. 141 වන පිටුප සඳහන් වෙනවා මෙන්න මේ විදිහට අපි උදාහරණයක් ගත්තොත් සරෝජිනී මට කෙතරම් ආලය කළාද ඇය මට ලිව්වේ විනීත තරුණයක ලෙසින්. මව්පියන් නොතකා මා හඬ ගන්න තැනකට යන්න කැමැත්තෙන් සිටියා. සිරිදාස් ආලේ නොකල ඇය මම පැතුවාය. මා දැකීමට වැඩි ප්‍රීතියක් ඇයට නොවිය. ඇය මට සරාගී කවි නොලිවාය. මා ඇය හා හුදකලාව කතා බහ කළ අවස්ථාවක මා ඇගේ මුහුණ සිව කරනතයි හැඟීමෙන් ඇගේ කොපුල් තලය මගේ මුහුණෙහි හැපෙන තරම් ලං කළාය. බියත් ලැජ්ජාවක් නිසා මම ඇගේ මුහුණ නොසිවියෙමි. ඇය මා දෙස යටසින් බලා සිනාසුනා මිස තොප කෝප නොවිය. ඇය මට ආලය කළේ මා හැඳිනගෙන බලන්න එතන සඳහන් වෙන එක මේ උදාහරණ සඳහන් වෙන කරුණක් තමයි මගේ මුහුණේ හැපෙන තරම් ලං කළායි. බියත් ලැජ්ජාවක් නිසා මා ඇගේ මුහුණ නොසිව්වෙමි. බලන්න එතන තියෙන්නේ යාගේ තියෙන පෞරුෂත්වයේ අඩුකම තමයි එතනින් පෙන්වුම් කරන්නේ අරවින්දගේ. අරවින්ද ඇලුම් කළ ස්ත්‍රීන් දෙදෙනාගෙන් එකියක හෝ කායික වශයෙන් තමා සතු කරගන්නට අරවින්ද අපොහොසත් විය. අරවින්දට බැරි වුණා සරෝජිනීවත් බතිවත් දෙන්නගේ එක්කෙනෙක්වත් ඇයට කායික වශයෙන් තමා සතු කරගන්නට බැරි වුණා. ඔහු ආදරය කරන්නේ ඒ දෙදෙනාට බතිට සරෝජිනීට ඔහු ආදරය කරන්නේ හිතින්. තමාට ඊතරම් ඇලුම් කළ සරා පවා එක්වරක් හෝ සිප ගන්නට පවා ඔහුට නොහැකි විය. එහෙත් අරවින්දගේ සිතෙහි ස්වභාවය දැනුම් සිටි සරා සිරිදාර සමග විවාහ වීමෙන් පසුවද අරවින්දට ප්‍රිය කළාය. බති අරවින්දගේ සිත තේරුම්ගත් බව හැඟෙන්නේ ඔහු රෝගාතුර වූ පසුවය. අරවින්දගේ ජීවිතයේ අන්තිම කාලයේ සසර ස්වභාවය තේරුම්ගත් මුනිවරයෙකුසේ ගෙවද්දී සරා බති යන දෙදෙනාගේම අපරිමිත දයාවක් සෙනෙහසක් කරුණාවක් ඔහුට ලැබිනි. ඔවුන් මේ අවස්ථාවේ දක්වන ආදරය ලෞකික හා නොසියුම් නොගැඹුරු දෘෂ්ටියකින් බලා තේරුම් ගනු කතනික සියුම් තත්ත්වයක් බව මාර්ටින් වික්‍රමසිංහ කියා ඇත. ඔහු සිතන පරිදි එක්තරා භවිෂ්‍යත් විදර්ශනාවකි. ඒක මතක් කරනවා මේ අරවින්ද කියන චරිතය බොහෝ දුරට යම්තාක් දුරට අලෝතුරා බුදුන් වහන්සේට සමාන කරන්න පුළුවන්. මොකද ඔහුගේ තිබුණු එම බුදුන්ගේ තිබුණු දෘෂ්ටි කෝණ සමහරක් විට අරවින්දගෙත් දෘෂ්ටි කෝණ සමහරක් විට තිබෙනවා. ඒක නිසා අරවින්ද සහ බුදුන් වහන්සේ යම්තාක් දුරට සමානයි කියන එක ඉතාම පැහැදිලි. අරවින්ද ඒකම නවකථා සහ විරාගයේ 142 වෙනි පිටුවේ සඳහන් වෙනවා. මෙන්න මේ විදිහට උදාහරණ ගත්තොත් අරවින්ද සරෝජිනීගේ බතිගේ ප්‍රේමයට භාජනය වන අවස්ථා දෙකක් ඒ අවස්ථා පිළිබඳ වර්ණනාවක් විසින් ද්වනිත කරන කල්පනා ලෝකයකට සමවන කිසිවක් මගේ අනික් නවකතාවකට නොපිවිසියේ. මීට යම්තම් ලංවන අවස්ථා වර්ණනා කලුගයට පිටුස ඇද්දයි නොදනිමි. අරවින්දගේ සිටද මේ අවස්ථාවේ පිවිසෙන්නේ ගුඪ විදර්ශනයකිනි. මමත්වයේ තුනී කරගත් ඔහු මෙලොව පමණක් නොව ගුඪ කල්පනා ලෝකයක ජීවත් බොහෝ ගුප්ත පිටක. ඒ දෙලොවේ ජීවත් වූ ඔහුගේ කල්පනා තියුණු විය. තනිකම ජයගත නොහැකි ඔහුගේ ගේක සිත හැඟීම් ඔහු විවහාර ලෝකයට ඈදෙන පොරුකක් විය. 142 වෙනි පිටුවේ සඳහන් වෙනවා විරාකේ. අරවින්ද තනිකම රූප කරගත් තනිකම පෙරළු අයකු බව වික්‍රමසිංහ කියනත් ඒ දෙස අප විමසිල්ලෙන් බැලිය යුතුය. පාසල් වියේදී අරවින්ද ගුරු ශිෂ්‍ය දෙපක්ෂයේම ආදරය දිනාගන්න සමත් විය.
එකල දෙමව්පියන්ගේ පමණක් නොව සොයුරියන්ගේ ආදරය ඔහුට නොඅඩුව ලැබුණි. සරා පමණක් නොව ඊෂා වැනි වෙනත් තරුණියෝද ඔහුට කැමැත්තක් දැක්වූහ. සිරිදාස අරවින්දට මහත් ලෙන්ගතු බවක් දැක්විය. මෙසේ අරවින්ද හා ඔහු අතර පැවති සම්බන්ධතාවන්ව බලන විට නම් අරවින්ද කතුවරයා සන්දමින් තනිකම උරුම කරගත්තෙක් නොවී අරවින්ද කෙනෙක් නම් තනිකම උරුම කරගත්තෙක් නොවන බව යමත්ම පැහැදිලි. වයසී මුහුකුර ඇනට ඔහු තනය වූයේ ඔහුගේම ඕනෑකමකින් බැව් පෙනේ. ඔහුගේ ඕනෑකම තමයි වයසී මුහුකුරකට පස්සේ පෙනෙන්නේ. සෙස්සන් ආදරේ පිරිනමන විට ඔහු එය පිළිකෙව් කරන්නෙක් විය. මව්පිය කැමැත්ත ලබාගත නොහැකි බව ප්‍රත්‍යක්ෂ වූ විට ඈත පළාතකට හොරෙන් ගොස් සිය කැමැත්ත අනුව විවාහ වීම සරා යෝජනා කළේ අරවින්ද පිළිගන්නට තරම් නිර්භීත වූයේ නැත. මේනකාදුන් ප්‍රයෝගික උපදෙස් අමතක කළ අරවින්ද පඩි වදනින් පිරි ලිපියක් සරාට යැවිය. ඒ ලැජ්ජා හා කලකිරීමට පත් වූ සිරිදාස සමග විවාහ විය. ටික කලකට පසු මේනකාගේ දෝෂාරෝපණ ඉවසනු නොහැකි නිසා නිවස හැර ගොස් කුඩා ගෙයක කුලියට ගෙන ගුණවතී නම් තැනැත්තිය මෙහෙකාරයෙක්සේ තබාගෙන ජීවත් වන්නට විය. 125 වෙනි පිටුවේ විරාගයේ 125 වෙනි පිටුවේ තවත් උදාහරණ කිව්වොත් ගුණවතීගේ දියණිය වූ බති නම් 8 හැවිරිදි දැරිය පාසල් නවා උගන්වන්නට පටන් ගත්තේ. ඒ කෙත කෙරෙහි හටගත් කරුණාවෙන් බැව් අරවින්ද කිය. මේනකා සරෝජිනි වැනි අය මේ ගැන විරුද්ධත්වයක් දක්වූද සි කැමැත්ත අනුව දිගින් දිගටම ගුණවතී හා බති සිටීම සීලමත්වාගෙන සිටීම නිසා නොයෙකුත් දෝෂාරෝපණ හා ඕපදූපවලට ගොදුරු වන්නට ඔහුට සිදු විය. තමාපති ගැන කී අනාවැකි නිවැරදිව බැව් ඔප්පු කරන්නට මේනකා බති දිනදාසවල ලියූ ආදර හසුනක් අරවින්දට ගෙනමින් දුන්නාය. ඉන් මහත්සේ කෝපයට හා සන්වේගයට පත් අරවින්ද අනතුරුව ක්‍රියා කළේද මේනකාට අවශ්‍ය පරිදි නොව සිය කැමැත්තට අනුව මේනකා කිව්වේ ඉස්සරහ වෙලා මේ වල් ගෑණිගේ පන්නවා. ඊට පස්සේ කරන්න තීරණය ගනින් කියලා 125 වෙනි පිටුවේ විරාගී සඳහන් වෙනවා. ඒක එම උදාහරණය මෙසේ විචාරාත්මක කළොත් බති පන්න දමන ලෙස සොයුරිය කොතෙක් දුරට කිව්ව අරවින්ද ඒ කොන් වෙනතක වෙනත් තීරණ ගත්තී. ඔහුගේ ශෝකයේ ඊර්ෂ්‍යාව වෙමෙට පවත්වන බතිගේ පියමතාව ජිනදාසරම විවාහ කර දෙන්න කටයුතු සිදු කළා. බති ජිනදාසර පියම් කරන බව දැන ගත් විට තමා තුළ ඇති වූ ශෝකයේ ඊර්ෂ්‍යාව දෙලිස් කෝපේ ගැන කියන අරවින්ද ඇගේ මුරණ්ඩුකම නිසවරක් එයට කෝටුවකින් පහරක් දුන් බවද සඳහන්. 135 වෙනි පිටුවේ සඳහන් වෙනවා විදියට. තවත් උදාහරණ කිව්වොත් බති අරබයා මා ක්‍රියා කරන්නේ කුහකෙකු ලෙසිනි. මම ඇතැම් විට සිටිමි. මා ක්‍රියා කරන්නේ අනුකම්පාවෙන් පිරිහද ඇත්තෙකු ලෙසිනි. තවත් පිටක සිටිමි. මගේ චරිතය යටකී ගති ගුණයන්ගේ සංකල්පනකි. හොඳ මිනිසුන්ගේ චරිතය ඒ ගති ගුණයන්ගේ සංකල්පනයි. ඉතින් මම ඕනු ගිතෙල් මෙන් වැగిරෙන මගේ ආත්ම විශ්වාසය දැඩි කොට ගැනීමට වෑයම් කළෙමි. දැඩි මහත්මය හා ඒ අනුව ක්‍රියා කරන්නට ශක්තිය නැත්තෙකු ජීවිතය සාර්ථක කරගත නොහැකි කියලා. එක්වෙනි පිටුවේ සඳහන් කරන විරාගී මාට වික්‍රමසිංහ අරවින්ද පිළිබඳව ඒක බලන්න දොර අරවින්දගේ චරිතය ගත් කළ අරවින්දගේ චරිතය කුලෑටිකම අරවින්දගේ චරිතයේ තියෙන පෞරුෂත්වය නැතිකම එතනින් පැහැදිලි වෙනවා. අවසාන වශයෙන් අරවින්දගේ චරිතය ගත් කළ බතිත් සාරෝජනින් පිළිබඳව අවසාන ශිත තුළ විරාග අවසන් ශිත තුළ බතිත් සාරෝජනින් පිළිබඳව මගේ හැඟීම් මැරෙන්නට යන පක්ෂියෙකු මෙන් අත්තරු සලති. මට සමහර විට හැඟේ නොතිත් ආසාව දැන් මගේ ශෝකයට නොම සොම්නස් රහිත වේ. මගේ ආත්ම විශ්වාසය නැති විය. ගුණවතීකින් සාතිල මා තනිව ජීවත් වූ කාලේ මඩු කතරක ජීවත් වීමක් ලෙස හැඟේ. මගේ ලෙඩේ සුව නොවේ. ඒත් කරුණාව, දයාව, ඇල්මයන් ආදී මිනිස් දහමින් නොතර තැනක ජීවත් වීම නිසා මම කලකිරීම දුරු වී. බලන්න එතනින් ඔහු පොහොසත් වෙනවා. කරුණාව, දයාව, ඇල්මයන් ආදී මිනිස් ගුණාංග තුලින් ඔහු පොහොසත් වෙනවා. අනිත් ගුණාංග වලින් පොහොසත් නැති වුණාට අනිත් දේවලින්
ඔහු පොහොසත් රජුණාට අනිත් තරුණයන් මෙන් අනිත් දේවල් පොහොසත් රජුණාට කරුණාව සහ දයාව හා ඇල්ම වැනි දේවල් වලින් ඔහු යම් දුරට පොහොසත්. මා වඩාත් කලකිරුණේ බති නිසාය. ඒ නිසා මයි කලකිරීම තුනී විය. මනුෂ්‍ය ජීවිතයේ මැරෙන මිනුමක් වශයෙන් තම කුල සිරිත්තා ගුණ දහම් වූ කලි කාලය දේශීය අවස්ථාව අනුව වෙනස් නොවන කෝදුවක් නොවේ. මේ විරාගී අවසාන ශීලයේ මෙතනින් අවසන් කරනවා මාටින් වික්‍රමසිංහයන්. අරවින්දගේ ආත්ම කතාවේ අවසාන කරා ළඟාවත් ආධ්‍යාත්මික වශයෙන් පරිපාකයට පත් වූ අත්දැකීමකින් මොහුකුරා ගිය ලාභ අලාභ යස අයස සැප දුක වැනි ලෝක ධර්මයන්ගෙන් කම්පාවට පත් නොවන උතුම් මිනිසෙකු ප්‍රතිරූපයක් දැක්ගත හැකිය. එවන් මිනිසෙකුගේ අනුවේදනීය ජීවන ප්‍රවෘත්තියේ භාව ගීතයක් ලෙස විරාගී නවකතාව හදවත් කම්පනයට පත් කරයි. මේ විදිහට තමයි අරවින්ද චරිතය විග්‍රහ කරනකොට වෙන්නේ. ඒකම සරෝජිනීගේ චරිතය ගත් කල ආත්ම කථනයේ විලාසීන් උත්තම පුරුෂ දෘෂ්ටි කෝණයෙන් ලියා ඇති විරාගී චරිතම හොඳින් නිරූපණය වී ඇති ප්‍රධාන චරිතය. අරවින්දගේ චරිතය තරම්ම ගැඹුරින් හා පැහැදිලි ලෙස නොවුනත් මේනකා සරෝජිනී බති හා කුලසූරිය නායකී චරිතය දැලකිය යුතු තරම් දීර්ඝ ලෙස ජීවන පරිඥානය විදහා දක්වන අරු නිරූපණය කර ඇත. සරෝජිනී අරවින්දගේ ගමේ ධනවත් පවුලක එකම දියණිය. අරවින්ද සමග එකම පාසලේ ඉගෙනීම ලැබූ ඔහු සමග පෙමින් බිලී සිටියාය. ගැටවර පෙම් යුවලක් මෙන් අපට මුලින්ම හමුවන්නේ වෙසක් දාරාත්‍රික අරවින්දගේ නිවස කැරෝල් කණ්ඩායමක් පැමිණ විට ඒ බලන්න රැස් වූ පිරිසෙන් වෙන් වී පෙම් බස් දොඩමින් සිටින දර්ශනයක් තුළ බලන්න 32 34 වෙන පිටුවල විරාගී සඳහන් වෙනවා. ඒ ඉස්සෙල්ලාම දකින්නේ වෙසක් දාරාත්‍රික කැරෝල් කණ්ඩායමක් පැමිණ විට ඒ බලන්නට රැස් වූ පිරිසකින් තමයි පිරිසෙන් වෙන් වී පෙම්බස් දොඩමින් සිටින දර්ශනයක් තුළින් තමයි සරෝජිනීව පළමු වරට ඒකේ පෙන්වන්නේ. ඒකම සරෝජිනී නැත්නම් සරා කියලා තමයි හඳුන්වන්නේ. ඔහුගේ සුරතල් නාම නිසා සරා කියලා තමයි අරවින්ද හඳුන්වන්නේ. අරවින්දගේ චරිතය තුළ අරවින්ද තුළ සරෝජිනීගේ චරිතය තුළ සරෝජිනී තුළ සිරිදාස ගැනුත් ගැනත් විවාහ කරන සිතන්නේ පොතින් පතින්ලත් දැනුම ඇත්තෙකු ලෙස නො විවාහාර පමණක් සලකන්නෙකු ලෙසයි. මා ප්‍රේම කතා හා කාව්‍යන්ද කියවීමෙන් දැනුම අනුවයි. සරා ගැන සිතන්නේ සිරිදාස සරා ගැන සිතීමෙන් නොලබන අධ්‍යාත්මික ප්‍රීතියක් මා ලබන බව සැබෑයි. සිරිදාස මහත්ම ප්‍රීතිය ලබන්න සිතන්නේ සරා විවාහ කර ගැනීමෙන් 64 වෙනි පිටුවේ සඳහන් වෙන විදිහට. මා සරාට ආලය කරන බව සිරිදාසට කිව්වටද? සිරිදාසගේ ගති ගැන මගේ අදහස වෙනස් නොවන නම් එක්වරම ඒ බව ඔහුට කීමට කනසිතේ 66 වෙනි පිටුවේ සඳහන් වෙන විදිහට. ඒකම මෙතන පැහැදිලි වෙනවා සරා විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්නේ අරවින්ද සමග. නමුත් අරවින්දට ඒ විවාහය ඇක්සෙප්ට් කරන්න අපි වෙනවා මේ විවාහ යෝජනාව ස්ථිර කරන්නට ඔහුට පෞරුෂයක් නැති බව ගොඩක් පැහැදිලි වෙනවා. නමුත් සරා එක දවසක් සරා ඉල්ලනවා අපි පැනලා ගිහිල්ලා වෙකසේ ජීවත් වෙමු කියලා ඉල්ලනවා. නමුත් ඔහු හිතන්නේ ඒක නෙමෙයි ඔහු හිතන්නේ අපි කොහොමද සමාජයට මුහුණ දෙන්නේ කියන ඒ පෞරුෂයක් නැති ස්වභාවයෙන් තමයි ඔහු සරාගේ ඒ කියමන හිතන්නේ අරවින්ද. මම සිරිදාස සහ කතා බහ කරනවා දකින්නට අරවින්ද කැමති නැද්ද යස්මින් සරා ඇස්කොණින් මගේ මුහුණ බැලුවා. 67 වෙනි පිටු සඳහන් වෙනවා මේ විදිහට. සරාගේ ප්‍රශ්නය අරවින්දට නැහැයි පිළිතුරු දුන්නේ අවංකවම බව ඔහුගේ ප්‍රකාශනයෙන් පෙන්වනවා. අරවින්ද විභාගයෙන් සමත් වී වැඩි කල යන්නට පෙර ලිපිකරුවෙක් වශයෙන් නැත්නම් ක්ලාක් කෙනෙක් වශයෙන් රැකියාවක් ලබාගත් සරා ගැන සිතාමතා නොවිය. පාසල් දිවිය අවසන් වූ පසු සරාට අරවින්ද නිතර දක්නට නොලැබූ හේයින් ඔහුට
ලිව්වාය. සරාගේ සරා ලිපිවලට අරවින්ද මහත්සල ලිපිවලට ලිව්වේ. සරා සාමාන්‍යයෙන් ඒ කාලේ අපි වගේ තිබුණ නැහැ WhatsApp Viber Facebook මොනවාක් තිබුණේ නැහැ. ඒ නිසා ඒ කාලේ තිබුණේ අර ලියුම් තිබුණා. ලියුම් වලින් තමයි පෙම්බස් දෙඩුවි. පෙම්බස් දොරනෝ. ඉතින් මේ පෙම්බස් දෙඩීම එක්තරා විදිහක එක්තරා විදිහක අලංකාර. නමුත් නූතනී එහෙම දැන් ලිපි වලින් පෙම්බස් දෙඩීමක් නැහැ. කෙසේ නමුත් සාරාංශව කතාබහදී මෙන්ම ඇර ලිවීමේදී අරවින්ද සිටීමේ අසමර්ථ වූයේ කුමක් නිසාද පැහැදිලි නොවේ. මේ කාලයේදී පියා අසාධ්‍ය ලෙස අසනීප වීමත් පවුලේ අගයකම් වැඩිවීමත් ලෙඩාට කලක් සාතු කළ අම්මාත් අක්කාත් ඉන් හෙම්බත් වී වරින් වර රණ්ඩු වීමක් නිසා අරවින්ද කතා කළකිරීමක් වැඩෙන්නට වින. මේ කලකිරීම නිසා ඔහු සරා කෙරෙහි උදාසීන ආකල්පයක් දක්නට පටන් ගන්න ඇත. තුන්වසක් පමණ අසනීප වී සිටි අරවින්දගේ පියා මේ යාමෙන් මේනකා සමග කලහ කරගත් බවද ගෙදර හැර ගිය නිසා අනාගතය ගැන වහා තීරණය ගත යුතු තත්ත්වයක අරවින්දට පත් වුණා. මේ අතර සරාගේ පැමිණීම යන දුර අඩු වුණා. සරාගේ පැමිණීම අඩුවන්නට හේතු වූයේ ඇගේ මවගේ විරෝධයේ මග බව පෙනේ. ඒකම අපි යනවා ඊළඟ එකට. අරවින්ද හිතන්නේ තාත්තගේ කෙහෙල් මල කැමැත්ත ගැනම. තාත්තගේ කැමැත්ත ගැන විතරයි හිතන්නේ. 84 වෙනි පිටුවේ සඳහන් වෙනවා අනේ විදියට. සරාගේ තීරණාත්මක ලිපිය ලැබීම පසු ගෙතරම් කල්පනා කළත් අරවින්ද පැහැදිලි විසඳුමක් සොයා ගන්නට අපොහසත් වුණා. දෙමව්පිය හැරදමා යන්නට තරම් සරා පරිත්‍යාගශීලී වීම ගැන අරවින්ද තුල ඇති කෙරෙහි ගෞරවයක් හටගති. ඒ සිතුවිලි කතරේ අතර වංගීම විනා ඉක්මනින් තීරණයක් ගෙන ක්‍රියාත්මක වීමට අරවින්ද දිරිමත් නොවී. අරවින්දගේ ප්‍රමාද නිසාත් මේනකාගේ උපදේශ පරිදි සරාගේ ලිපියට උපක්‍රමශීලී පිළිතුරක් නොයා විට නිසා සරාව සිරිදා සමග විවාහ වීමට සිදු වුණා. සරාගේ විවාහ උත්සවයට අරවින්ද නොගිය නම් ඔවුන් මඩු සමය ගත කොට ආපසු පැවති උත්සවයට ඔහු සහභාගී වුණා. ඒ කියන්නේ මඩු සමය කියන්නේ හෝම් කමින් එක දවසේ අරවින්ද සරාත් කළා. නමස්තාවදී අරවින්ද තුල කොතරම් දුක්මසු බවක් තිබුණද ඒ නොරම් ලෙසින් සරා ඉතා සාමාන්‍ය අන්දමින් හැසිරුණා. ඒකම තව සූක්ෂම කරුණක් වෙන්න මෙන්න මේකයි. සිරිදාසගේ නිවසේද මේ අවස්ථාවේ ඇති වෙන කතා බහ විහිළු කතාලු අරවින්ද සරා සිරිදාසනායකගේ චරිත වටහා ගැනීම අතිශයින් ප්‍රයෝජනවත් වේ. සරා කියනවා මෙන්න මේ විදිහට සිරිදාස හරි ඊර්ෂ්‍යාකාරයා. සිරිදාස කියනවා සරා මල්ලි වෙනුවට අයියා තෝරාගත්තා. අනුනම මේ පිටු සදාගෙන මේ විදිහට කාටවත් ආදරය කරන්නටවත් ඊර්ෂ්‍යා කරන්නට අරවින්දට බෑ වෙනකා කියනවා. මේ හේතුවෙන් එබඳු ප්‍රයෝජනයක් කියමන් වන කීපයක මේ අවස්ථාවේදී ආත්මකාමීකමක් අරවින්දට කෙරෙහි සරාට ඇනුම් පදයක් වශයෙන් ගිය සරා නිහඬ වීමෙන් ඇයට සිත් වේදන ඇති වූ හැඟෙයි. විවාහයෙන් පසු සරා කිසි හෝ නැවතත් සාමාන්‍ය අන්දමින් අරවින්ද ඇසුරු කළා. අරවින්ද ඇසුරු කළා විවාහ ජීවිතයෙන් පස්සේ. ගමේ කෙළවර කුඩා නිවසක් අරගෙන ඔහු පැලිමට ඉඳ හිට ගියා. මේනකාද උපදේශයට වර අරවින්ද වෙන තරුණික විවාහ කර දීමට යෝජනාවක් ගෙන සරා මෙබඳු උත්සාහයක යෙදුන ඔහු අඳුරු ප්‍රපාතයේ පතුරටම ඇද වැටීමෙන් බේරා ගැනීමට පියතුයි. එහෙත් සරා තමා බලන්නට පැමිණීම ගැන හෝ විවාහ යෝජනා ගැන මේ අරවින්ද සතුටු වුණා. අරවින්ද කිසි දවසක සතුටු වුණේ නැහැ. බලන්න එතනත් ඔහුගේ තියෙන අපි කියන්නේ පෞරුෂයේ ගති ලක්ෂණ අඩුකමක් අතරින් උත් අරවින්දගේ පෙන්වු කරනවා. අවසාන වශයෙන් සරෝජිනී සරාගේ
ගැන කතා කිරීම අපිට පැහැදිලි වෙනවා. අරවින්දට සරාට දැක්වූ ප්‍රේමය අධ්‍යාත්මික පක්ෂයට නැඹුරු බව. කායික වශයෙන් ඈ තමා සතු කරගන්න ඔහු නොසිතුවේ ඇත්තේ එහෙයි. සරෝජිනී යනු නෙළුම් මලක යෙදිය හැකි නමකි. අරවින්ද යනු නෙළුම් මලක්. පිරාකී නායකයා දෙදෙනාට එක සමාන අර්ථයක් නම් දෙකක් තෝරා ගත්තේ ඔවුන් දෙදෙනාගේ ප්‍රේමයේ අලෞකික සුන්දරත්වය සුරික කිරීම සඳහා දැයි සිතා බැලිය හැකියි. අපි යනවා මේනකාගේ චරිතයට. මේනකාගේ චරිතයත් අනිත් චරිත වලට වගේම මේනකාගේ චරිතය ගොඩක් දුරට ප්‍රධාන චරිතයක් බවට පත් වෙනවා. අරවින්දගේ අක්කා තමයි මේනකා කියන අරවින්දගේ සහෝදරිය මේනකා කියලා කියන්නේ. එතකොට වික්‍රමසිංහ ඇගේ චරිතය නිරූපණය කර ඇත්තේ මැද පන්තියේ ගැමි කාන්තාවගේ ගතිගුණ හොඳින් ඉස්මතු වන ලෙසිනි. විරාගයේ මුල සිට අවසාන තෙක්ම කතාවේ සෑම වැදගත් අවස්ථාවකදී මේනකා අපට හමු වෙනවා. කතාවේ මුලින් ඉඳලා අවසාන වෙනකම්ම මේනකා ඉන්නවා. විවාහ නුවණින් කටයුතු කළ මේනක වස්තු තණ්හාවෙන් යුත් මසුරු අදිෂ්ඨාන ශක්තියෙන් යුත් එමෙන්න කෙලින කතා කරන කෙනෙකුසේ අපේ සිත් රවල රැඳිනු ඇත කියලා. එකම විශේෂම තාත්තගේ මේනකගේ වෙනක තාත්තා අසනීප වීම පස්සේ මේනක තමයි අනිවාර්යයෙන්ම බලන්නේ මේනක තමයි තාත්තා ළඟ ඉඳන් තාත්තට සාර්ථකම් කරන නමුත් මේනකාගේ තියෙන වැරදි පැත්ත තමයි මේනකා කොහොම හරි අවසානයේ තමගේ අම්මව සහ තමගේ එකම සහෝදරයව ගෙයින් දොට්ට දානවා ගෙයින් පන්නලා දාන්නේ ඔහුගේ ඇගේ තියෙන ඊර්ෂ්‍යාව හින්දා නෙමෙයි ඈත් එක්ක ඒ ගෙදර ඒ මහා ගෙදර ඉන්න බැරිකම නිසා. මේනකගේ චරිතය ගත්තාම මෙන්න මේ උදාහරණ අපිට ගන්න පුළුවන් 143 වෙනි පිටුවේ විරාගී සඳහන් වෙන මේ විදිහට මේනක අපේ ගෙදරට එන විට තමාගේ කුසි අම්මාටත් කොළුවාටත් දවල් කෑමට හාල් හුණ්ඩුවක් මෙන්නදී කරවල කෑල්ලක්ද දෙයි. බඩු කාමරෙහි දොර වසා ගෙයින් එළියට වසින්න පෙර ඇමිසේ කියයි. කුසි අම්මා ඕන තරම් පොල් සම්බලෙක හදාගන්න. දවසක අම්මාට මේ තොරතුරු දැනගන්න ලැබුණේ අක්කාගේ කුසි අම්මාගේ. ඊළඟ සතියේ අක්කා ආවිට අම්මා ඇයට බැන දුනායි. ගෙදර වැඩ කරන ගෑණිටත් කොළුවාටත් කන්න ඕනේ බව ඔබ දන්නේ නැද්ද? උන්ට කරවලයි වතු විතරක් කන්න පුළුවන්. උන්ට බඩ පිරෙන කන්න තරම් හාල් දෙන්නේ නැද්ද? උන් එළවලු කන්නේ නැහැ. මේක හිතාම සංසුන් ලෙස පිළිතුරු දුන්නා. එළවලු වලට උන් කැමති නැහැ. මේ උදාහරණය 43 වෙනි පිටුවේ විරාගී සඳහන් වෙනවා. ඒකෙන් පටන් ගත්තා. කිසිවකින් පසුකර නොවී තරට ගැලපෙන පිළිතුරක් දීමට මේනකා විශේෂයෙන් සමත් වුණා. විවාහයෙන් පසු තම අලුත් පවුල වැඩි දියුණු කරගන්නට වෙහෙසෙන මේනකාවෙන් කාන්තාවන් ගැමි සමාජයේ පමණක් නොව නාගරික සමාජයේ සිටිය මේ නූතන සමාජය තුළ ඒවයි කාන්තාවන් බොහෝ දුරට ඉන්නවා. පියාගේ මරණයෙන් මාස 4කට පමණ පසු මේනකාසිය සැමියාට දරුවාට සමග මහගෙදරට පදිංචියට පැමිණියා. පියා ජීවත්ව සිටියේදී නිවස හා ඉඩම් උකස් කොට ධර්මදාසගෙන් රුපියල් 3000කට වැඩි මුදලක් ණයට ගෙන තිබූ බව මේනකා දිනක් කීවේ කිනම් අදහසක් සිටී ඇතිවිදයි ඉක්මනින් වැටහි. ඒකම අවසාන වශයෙන් මේනකා ගත් කල මේනකා කෝපයට පත් වූ අරවින්ද හා බකීල පමණක් නොව ඇයට කිසිදු වරදක නොකළ කුලසුරුට පවා බැනුම් දුනාය. පිටතින් නොපෙනුවත් පෞද්ගලිකව ඇගේ ලෝභකම වැනි දුබලතා තිබුණ අරවින්ද උපකාර කරන්නටද මේනකා නොයෙකුත් ආයුරින් වෙහෙසුනාය. මුලින්ම සරාස ගවාගෙන යන්නට වුවද ඔහු දිරිමත් කිරීම උපක්‍රමශීලී ලෙස සරාට පිළිතුරක් ලියන හැට කියා දීම පසුව බති පිටමං කරන්න කීම අරවින්දට වෙන තරුණියක් විවාහ කර දීම සරා සමග සාකච්ඡා කිරීම වැනි අවස්ථා මේනකාගේ ස්වරූපයම සඳහා නිදසුන් කර ගන්නට හැකිය.
මේක 118 වෙනි පිටුවේ විරාගී ගත්ත පාඩය. මේනකා අරවින්ද ගැන සිතූ ආකාරයද ගමේ ශිෂ්‍යයන් සිතූ ආකාරයට වඩා තරම් වෙනස් වූයේ නැහැ. මුලින්ම සරෝජිනී අහිමිගම නිසා අරවින්ද කලකිරුණේ ඒ මේනකාට පෙනුනේ ඔහුගේ ඔහුගේ අතීතය නැතිව යාමක් ලෙසයි. පසුව බතීද අහිමි වීම නිසා ඔහු වඩාත් කලකිරීම අනගටද නැති කරගත්තේ. ගමේ පැතිර ගිය ඕපාදූප අනුව අරවින්ද නියම ගැහැණු සොඩකි. මේ තොරතුරු අරවින්දට දැනගන්න ලැබුණේ සිරිදාස කෙනෙක්. අවසාන ලෙස මේනකා ගැන කතා කිරීමේදී අපිට කියන්න පුළුවන් ඔහු කී එක් සිද්ධියකින් මේනකා අතර පැවති සහෝදරක එක්කම කෙබරු දයි පිළිගන්නේ. වරක් අරවින්ද ගැන නොමනා කතාවක් කී ගැහැණියක් සොයාගී මේනකාට කම්බුල් පහරක් ගස්වයි. මේනකා හා සිරිදාස සමග සාකච්ඡා කිරීම පසු සරා අරවින්ද වෙත ගෙන විවාහ යෝජනාවද අකමැති ඔහු කීවේ විවාහ වීම තමා තුළ ක්‍රිස්තියානික ඕනෑකමක් නොවූ බවකි. බලන්න අරවින්දගේ තියෙන තවත් පෞරුෂයකති නැති පෞරුෂිකති ලක්ෂණයක් තමයි පෙන්වු කරන්නේ. ගුණවති බති හා ජනදාස යන අය යන බේනික අස්තුවේ වල් මිනිසුන් ලෙසයි. ගුණවති බති සහ ජනදාස ගැන මේ මේනකා හිතන්නේ වල් මිනිසුන් ලෙසයි. බලන්න එතනින් පැහැදිලි වෙනවා මේනකාගේ තියෙන උද්දර්ශකම සහ මේනකාගේ තියෙන නුගත්කම එතනින් පැහැදිලි වෙනවා. අරවින්ද විවාහ යෝජනා කළේ ඔහු සිය නිවසට යලි කැඳවා ගන්න උත්සාහ කළේ ඒ වල් මිනිසුන්ගෙන් ඔහු මුදවා ගැනීම අටින් විය හැකිය. ක්‍රමයෙන් දුරලු අරවින්ද රෝගී වී දුක් විඳින දුටු විට මේනකා තුළ ඇත්ත වශයෙන්ම දැඩි අනුකම්පාවෙන් උපදින්නට ඇත. මෙසේ වරින් වර හෝ මේනකාගේ මානුෂික ගුණාංගද මතුවන ලෙස එම චරිත නිරූපණය වී තිබීම නිසා එහි ගැඹුරු බවක් මෙන් සංකීර්ණ තත්ත්වයක් ඇති වීම තිබෙන බව කිව යුතුය. මේනකාගේ චරිතය ගත් කළ මේනකාගේ චරිතය තුළ ඇගේ චරිතය තුළ විටක ඊර්ෂ්‍යාවක් විටක තමාට ලබා ගන්න තිබුණු දායාද ලබා ගන්න බැරි වේදෝ කියන සැකයක් මේනකා තුළ තියෙනවා. ඒ නිසා මේනකා තුළ අරවින්දගේ චරිතය තුළ යහපත්කම් ගුණාංග නැති බව පැහැදිලි වෙනවා. ඒකට අපි යනවා ඊළඟට බතීගේ චරිතය ගැන කතා කරන්න. බතීගේ චරිතය තුළ අරවින්ද වෙනම එකක පදිංචි වූ පසු ඔහුගේ මෙහෙකාරී වශයෙන් පත් කරනු ලැබුවේ ගුණෝතින මෙදිවී කාන්තාවක්. එහි පැමිණි බතී නම් වූ 86 වෙනි දියණිය සමග බතී පාට හඳුන්වන්නේ දෙන්න ලබන්නේ මෙන්න මෙසේ. කාන්තෝරුවේදී මහන්සි වෙන තෙක් වැඩ කොට ගෙදර දවසක මම ඇඳෙහි මේ 108 පිටුවෙන් මේ උදාහරණය අරන් තියෙන්නේ. කාන්තෝරුවේදී මහන්සි වෙන තෙක් වැඩ කොට ගෙදර දවසක මම ඇඳෙහි දිගාවී බතී මගේ සපත්තු ගලවපන් කී කුඩා දෙරියට කීවෙමි. ඇය වහා දිය දනගසා එන සපත්තු ලිහා ගලවා මෙසේ මේස් දෙක ඉවත් කොට සපත්තු තුඩි ඔබා සපත්තු රාකී තිබුවාය. එදා සිට හැමදාම මා ගෙදර ඇවිත් පුටුවක වාඩුන විගස බතී මගේ සපත්තු හා මේස් ගලවාගෙන ගොස් රාකී තබයි. එපා මම සපත්තු ගලවා ගන්නම් කොතෙක් කීවත් බතී කන් නොදෙයි. මා මෙතන විසිකරන කඩදාසි කැබලි එකතු කොට කුණු වලෙහි තමයි. මගේ කාමරයේ මේසෙහි දූවිලි පිස්ත දමා හරින්නේයි මා බතීට කිව්වේ එක දවසක අනතුරු වේ හැමදාම උදේ වරුවේ මගේ මේසයේ පිස්ත දමා පොත්ද ගසා දමයි. කොතෙක් වැඩ කළත් ඈ නොවේසෙයි. ඇගේ මුහුණින් පහන් බව අතුරු දහන් නොවේ. ඈ කය වෙහෙසා වැඩ කරන්නට ජන්මෙන්වත් ශක්තිය ඇත්තයි මම සිතුවේ. මේ අරවින්ද සිතන ආකාරයේ බතී ගැන කියන අරවින්ද බතී ගැන සිතන ආකාරය තමයි මෙතනින් පැහැදිලි වෙන්නේ. බතී ගැන සඳහන් කළොත් ඇය කාඩිස්සර හුරුබුහුටි දංකාර දෙරික් වශයෙන්ද එකම අනුකම්පා කරන අරවින්දයට හොඳ ඇඳුම් පැළඳුම් ලබා දී ඈ පාසල් යවනවා. විරාගී පූර්විකය අපට මුලින්ම බතී ගැන අසන්නට ලැබෙනවා. එෙහිදී සිරිදාසද ගමේ ශිෂ්‍යයන් මෙන් බතී වල් ගේණයක් යයි කියයි. ඒ සරෝජිනී ඊට විරුද්ධ වෙනවා. එයා බතී කියන වල් ගේණයක් නෙවෙයි කියලා කියන්නේ සරෝජිනී පමණයි.
අති වල්ගෙනෙක් නොවූ බවත් අරවින්දේ තේරුම්ගෙන සිටි බවත් සාරා අවස්ථාවේ කියයි. පස්සෙන් පිටුවී විරාගී සඳහන් වෙනවා එන විදිහට. මේනිකා මෙන් නොව සරෝජිනී බතියට විශේෂ කරුණාවක් දැක්වුවාය. කුඩා කල සිටම මේනිකා කෙරෙහි බියක් හා අප්‍රසාදය දැක්වූ පරිදි සරෝජිනීට කැමති වූවාය. අරවින්ද නැමැති ඒ සුවිශේෂ පුද්ගලයාගේ ප්‍රේමයට බඳුන් වීමේ වාසනාව තිබූ මේ කාන්තාව දෙදෙනා එකිනෙකා කෙරෙහි කැමැති වීම පුදුමයට කරුණක් නොවේ. අරවින්දගේ චරිතයේ තමාගේ වියෝව නිසා ඇති වූ හිස් බව පිරවීමේ ශක්තිය ඇති කෙනෙකු සේ සලකා සරා බතියට විශේෂ කරුණක් දැකීවයි සිටිය හැකිය. ඒකම අවසානයේ ඉස්සෙල්ලා බතිගෙන් සඳහන් කිරීමේදී ඈ මගේ බිරිඳ කර ගැනීම සඳහා හැඟීමක් මාතර නොවීය. එහෙත් ඈ මගේ සෝදික සොයමින් මාවත තම සිටනු දැකීමට මම ආසා කළෙමි. ඈ මගෙන් මෙම්ගිය අතීත මගෙන් වෙන්මී අනිකකු සතු වනු දැකීමට මා අකමැති වන්නේ කුමක් නිසාද? 140 පිටුවේ විරාගී සඳහන් වෙනවා එන විදිහට. ඒක විග්‍රහ කිරීමේදී මනුෂ්‍යත්වයට පොදු ඊර්ෂ්‍යා සහගත හැඟීමක් අරගෙන තුල ඇති වූ සබවින් තමන් සතු කර ගැනීමට නොහැකි බව කොතරම් පැහැදිලි පෙනුනද මිනිසුන් කොතෙක්කුත් සිය දිනාගත් උන්ට ඇලුම් කරති. ඔවුන් ගැන සිටින් තැවති ඊර්ෂ්‍යා කරති. කෙසේත් අරවින්ද ආසා කළේ අන්තිමින් බති ඔහුගේ සුදුක් සොයා බැලුවාය. කිසියම් ආකාරයකින් බතිද අරවින්දට ඇලුම් කළා නම් ඔහු ගම්මු සිදු ආකාරයේ කෝගෙක් වන්නට ඉඩ තිබිණි. බති සමහරකට බතිට අරවින්ද ආලය කළත් අරවින්ද ආලය කළා නම් ගම්මු සිතන්න අනිවාර්යයෙන්ම අරවින්ද කුහකයෙකු කියයි. නමුත් අරවින්ද ආදරය කරලා නමුත් අරවින්දට තිබුණ ආදරයක්ම අරවින්දට තිබුණේ ආසාව තිබුණේ ඒ නිසා අරවින්ද කවදාවත් ඊර්ෂ්‍යා සහගත ලෙස බැලුවේ නැහැ. බති දිහා බති වෙන කෙනෙක්ට අයිති වෙයිද කියලා දෝ කියන එක අරවින්ද බැලුවේ නැහැ. ඒ තරම් අරවින්ද ඊර්ෂ්‍යා සහගත පුද්ගලයෙක් නෙවෙයි. බතිගේ දැඩි අධිරණ නිසා ජිනදාසට විවාහ කර දෙන්නට අරවින්ද සිදුවේ. කවුද මේ ජිනදාස කියන්නේ? ජිනදාස කියන්නේ ඩ්‍රයිවර් කරන පුද්ගලයෙක්. ඩ්‍රයිවර් කියන්නේ රේදුරෙක් තමයි ජිනදාස කියලා කියන්නේ. එතකොට මේ ජිනදාස කියන චරිතයේ ඉන්නේ අන්තිමටම එන්නේ ජිනදාස කියන චරිතේ. කෙසේ නමුත් ජිනදාසට ඊතරම්ම අකමැති වුණත් පහුවන විට අරවින්ද ජිනදාසට කැමති වෙනවා බතිට ජිනදාස බඳලා දෙන්න කැමති වෙනවා. කෙසේ නමුත් බංගාලි සඳහා සරෝජිනී ගෙන්වා ගැනීමට ඇය උත්සාහ කළද එය සාර්ථක නොවිය. යටත් පිරිසේ මේනකා හෝ ගෙන්වා ගැනීමට අරවින්ද කල්පනා කරේ. එහෙත් සිත් පරිදි අරවින්දට බැදී ඒ ප්‍රතික්ෂේප කළා. බලන්න මේනකා තමගේ සොහොයුරිය පවාද එම යෝජනාවට එම මංගල උත්සවයට සහභාගී වෙන්න කියන යෝජනාව පවා මේනකා ප්‍රතික්ෂේප කරනවා. ඒකම සරා පවා ප්‍රතික්ෂේප කරන්නේ බතිගේ තියෙන යම්ත දුරට තියෙන හැසිරීම නිසා වෙන්න පුළුවන්. විවාහයෙන් 3 දවසකට පසු අරවින්ද බැලීමට පැමිණි බති ඔහුට දන නමා වැන්දාය. කලක සිට අරවින්ද කෙරෙහි ඇතුළු අප්‍රසාදයෙන් ඇගේ සිතින් සම්පූර්ණයෙන් දුරු වී වූ බැව් එතනින් සිට ඇය ක්‍රියා කළේ ආකාරය පෙනේ. 161 වෙන පිටුව සඳහන් වන මෙන්න විදිහට ඇය වැන්දී ඇඟිලි තුඩු මගේ දෙපහේ වැඳෙනසේ ලංකොට විමතම් කියලා අරවින්ද සිතන ආකාරයට වික්‍රමසිංහ ශූරින් පවසනු ලබනවා. කෙසේ නමුත් අවසාන කොට බතිගේ ශරීරගත කල දවසින් වැඩි හරයක් බති ගත කරන්නේ මගේ සුවදුක් සෙවුරු පිණිස. රැහි කෙල්ලත් සමග මගේ කාමරෙහි කෙල්ලත් සමග මගේ කාමරෙහිම
එරන ලද පැදුරු මතින් තගන දෙවරක් නැගී ෑමගේ ඇඳළඟට ඇවිත් බෙහෙත් දිය යුතු නම් දෙයි කුස්සියට ගොස් දෙවේලීම කෑමු යන ෑ මට කළ යුතු කිසිම සාත්තුවක් අතවස් නොකරයි. ඒ අසතුන්ගෙන් පිරිගි සඳහන් වන විදියට පිය අසනීප වී සිටියදී මේනකාද පළමුව ඔහුට මෙසේ සාත්තු කළා. අලවින්ද ට ඒ බැව් මේ අවස්ථාවේ මතක් වන්නට ඇත. එහෙත් ටික කලක් පස්සේ මුණ වෙන්නේ සාතු කරන විට මේනිකා අම්මා කලහ කර ගන්නට උනා. දෙඩා ඉක්මනින් මැරුණොත් මැනවේ හැඟීමක් ඔවුන් තුළ තිබුණක් වෙන්න. පති අරවින්දට දිගින් දිගටම සාතු කළා. එබඳු තත්ත්වයක වෙහෙසක් නොපවන්නා කොහෙදුරට ඔහුට උපස්ථාන කළ බලන්න. ඒ වල් ගෑනි තමයි අවස්ථානයේදී වල් ගෑනි කියලා අපි කියන වල් ගෑනි කියලා මේ මොනවද මේව ගහපු කෙනම් තමයි ඒ කියන්නේ කියලා මේ වල් ගෑනි කියලා මේ මොනවද මේ පට්ටම් ගහපු කෙනම් තමයි අවස්ථානයේදී අරවින්දට පිහිටට අවස්ථානයේදී ඉන්නේ. මුලදී මේනකා විසින් බල් කෙල්ලක ලෙස හඳුන්වන ලැබූ පති අන්තිමේදී තමා අති ශ්‍රේෂ්ඨ මිනිස් දුවක බව ක්‍රියාවෙන්ම පෙන්වා දුන්න බව පැහැදුණා. මම වඩාත් කලකිරුණේ වති නිසාය. ඒ නිසාම මගේ කලකිරීම තුනී විය. බලන්න ඒක තමයි අවසාන වෙලාවේ අවසාන ශෛලිය තුල අරවින්ද බසිව දකින්න යන විදිහට අරවින්ද බසිව දකින්නේ ගොඩක් මා වඩාත් කලකිරෙන්නේ වති හින්දා. ඒ ඇයි ඒ මක්නිසාද මගේ කලකිරීම ඒ වුණාට තුනී වෙනවා කියලා අවසානයේදී මාර්ටින් වික්‍රමසිංහන් අරවින්දගේ චරිතය හුවා දක්වමින් අරවින්දගේ චරිතය තුලින් විද්‍යාමාන කරනවා මාර්ටින් වික්‍රමසිංහන්. අවසාන වශයෙන් කුලසූරියගේ චරිතය ප්‍රධානයේ විග්‍රහ කළොත් විරාගී එන පුද්ගල චරිතය අතර කුලසූරියගේ චරිතය වැදගත් වෙනවා. ඔහුගේ මුල් නම හෝ පෙළපත වෙන විස්තර කිරීමක් මින් සඳහන් වෙන්නේ නැහැ. ඒකම අරවින්දගේ ජීවිතය කෙරෙහි සැලකිය යුතු බලපෑමක් කරන්නට සමත් වුණේ කුලසූරිය. කුලසූරියගේ ගතිගුණ හා සිතුම් පිතුම් අතර අරවින්දට ප්‍රියමනාප වුණා. ඒත් මේනකා ඔහු ගැන සඳහන් කළා කිසිදු වැදගත්කමක් නොමැති එළවලු ගෝණියක් වෙන මිනිහෙක් යනුවෙන් තමයි මේනකා මෙතන අරවින්දගේ අක්කා කුලසූරිය ගැන සඳහන් කරන්නේ. කුලසූරිය ගැන කතා කිරීමේදී කුලසූරියගේ උදාහරණයක් කුලසූරියට ගත හැකි උදාහරණයක් ලෙස 85 වෙනි පිටුවේ තියෙන වෙන උදාහරණ ගන්න පුළුවන්. ඔහු අතීතය ගැන නොසිතයි, අනාගතය ගැන නොසිතයි. දවාලත් රැත් ඔහුගේ වර්තමානය පේනවා. බලන්න නිතරම ඔහු කොයිතාක් දුරට ඔහු පෞරුෂත්වය ගති ලක්ෂණ නැති පුද්ගලෙක් බව තනින් පැහැදිලි වෙනවා. අරවින්ද පසුව කුලසූරිය මේ ජීවන දර්ශනය ප්‍රිය කරමින් ඒ අනුව ජීවත් වන්න උත්සාහ කළේ. කුලසූරිය ඇතැම් විශ වලින් අරවින්දගේ පියාට සමාන විය. අරවින්ද ඔහුට ප්‍රිය කිරීමට එයද එක් හේතුවක් වන්නට ඇත. අපට බොහෝවට ප්‍රිය වන්නේත් අප ඇසුරු කිරීමට කැමති වන්නේත් අපට සමාන ගතිගුණ හා සිතුම් මෙතුම් රුචි අරුචිකම් ඇති පුද්ගලයන්ය. කුලසූරිය දරු අදහස් සහ ඔහුගේ චරිත ලක්ෂණ එක්තරා ප්‍රමාණයක අරවින්ද වෙතද දක්නට තිබුණි. සිය දියණිය හා පුතා විවාහ වීමෙන් පසු ඔහුගේ ඇසුරු අත්හර කුලසූරිය තනිව ජීවත් වීමට පටන් ගත්තා. බලන්න තමාගේ දියණිය සහ පුතා විවාහ වුණාට පස්සේ ඔහු වෙනම තමයි ඔහු පදිංචි වෙලා ඔහු වෙනම නිවසක් අරගෙන ඉන්නවා. පියා වශයෙන් තමාට දරුවන් ගැන නොසැලකිලි නොලැබීම ගැන ඔහු කිසි විට ඔවුන්ට දොස් නොකිව්වේ. අන්නේ පැත්තකින් එතන ඒ යම් දුරට ගත් කළ විචාරාත්මක විග්‍රහ කළොත් ඒ කුලසූරිය තුල අන්නේ ගුණාංගي පමණයි තමයි තියෙන්නේ. අනිත් කිසිම ගුණාංගයක් පෞරුෂත්වයට යුත් ගුණාංග කුලසූරිය තුල නැහැ.
යම් දුරට එක් ගුණාංගයක් පමණයි කුල සූරියගේ තියෙන. ඒ තමයි පියා වශයෙන් තමාට දරුවන් කෙරෙහි නොසලකීම නොලැබීම ගැන ඔහු කිසි විටක ඔවුන්ට දොස් නොකියුවේ. අන්නේ දොස් නොකීම තමයි ඔහුගේ තියෙන හොඳම පෞරුෂත්වයේ හොඳ ගුණාංගය වෙන්නේ. එච්චරයි. කුලසූරිය ගිහි ජීවිතයක් ගත කරද පැවිද්දෙකු මෙන් අපිස් ලෙස ජීවත් වන්නට රැසි වූවකි. අපිස් විදියට ඔහු හෙන සියල්ල නැති වෙනවා, සියල්ල අනිච්ච ලෙස තමයි කුලසූරියත් අරවින්දරත් එය කුලසූරිය පැහැදිලි කරලා තිබෙනවා. වරක් අරවින්ද සම කතා බහකදී සිටි කුලසූරිය සිය ජීවන දර්ශනය අනුව අරවින්දට මෙසේ අවවාද කරනවා. අරවින්දට මෙසේ අවවාද කරන බව 86 වෙනි පිටුවේ විරාගී සඳහන් කරන්නේ වික්‍රමසිංහන් මුසේ. මම අරවින්දට හැමදාම කියන එක මතක නෙමෙයි. පසුගිය දිය ගැන කවදාවත් හිතන්න එපා. අනාගතය ගැන හිතන්න එපා. ඔක්කොම අවුල් ඇතිවන්නේ මේ දෙක ගැන සිතින් බලන්න එතරින් පැහැදිලි වෙනවා ඔහුගේ තියෙන ගුප්ත බව සහ ඔහුගේ තියෙන පෞරුෂත්වයේ ගති ලක්ෂණ අඩුකම. නමුත් ඔහු උගත් වුණත් ඔහුගේ තියෙන පෞරුෂත්වයේ ගති ලක්ෂණ අඩුකම. සාමාන්‍ය ක්ලාක් කෙනෙක් කියන්නේ සාමාන්‍ය උගත් මිනිස්සෙක්. ඉතින් උගත් මිනිස්සෙක් වුණත් ඔහුගේ තිබුණු පෞරුෂීය ගති අඩු තියෙන නිසා තමයි ඔහුට මෙවැනි හැඟීම් පහළ වෙන්නේ. පහළලා ඔහුගේ යාළුවා වන ඔහුගේ සංගයා වන අරවින්දටත් ඒ දේම කියන්නේ ඒක නිසා වෙන්නේ නැති කියලා අපිට හිතන්න පුළුවන්. සමහරක් විට කුලසූරික අදහස ඔස්සේ තවදුරටත් සිතන අරවින්ද කියන්නේ අතීතය අනාගතය ගැන බියසක නැතිව සිටීමට නම් දැඩි සිතක් තිබිය යුතුය. අරවින්දට එබඳු ඔලමුල සිතක් නොතිබේ. ඔලමුල සිතක් අරවින්දට නැහැ. ඊට දැක්වූ අවස්ථාවෙන් පසු අපිට කුලසූරිය යලි හමු වන්නේ සිරිදාසගේ හසරාගේ විවාහයෙන් පසු වෙනක සිරිදාසගේ නිවසේදී. බාහිර සුන්දරත්වයෙන් නිස්සාර අභව අගවන ප්‍රකාශයක් මෙහිදී කුලසූරියගේ මුවින් පිට වෙයි. දාර්ශනික ලෙස ජීවිතය දෙස බලනට ඔහු තුළ වූ කැමැත්ත මෙබඳු ප්‍රකාශන වලින් හෙළි වෙනවා. ගමේ වාසය කරන අප කාගේ ජීවිතයේ ගිහි කෙලි දැක්මක් යයි ඉස්තෝපුර ලං වූ තෙපෙල් මහත්තයා කිව්වේ. තෙපෙල් මහත්තයා මේ කුලසූරිය කියන්නේ. කෙසේ නමුත් සමස්තයක් වශයෙන් ගත් කල කුලසූරිය කියන චරිතය උපන් ලැජිකමක් ඇති මා තුළ පවා ඔහුගේ ජීවිතය ගැන මීට පෙර කොහොලක් කන නොගත්තේ ඔහුගේ ජීවිතයේ දොරතුරු ඔහුගෙන්ම අසා දැනගත් වගේ අත්දැකීම් තියෙනවා. කෙසේ නමුත් සමස්තයක් ගත් කල කුලසූරිය චරිතය තුළ යම් දුරට එක් හොඳකමක් තිබුණත් අන් සියල්ලම ඔහුගේ පෞරුෂික ලක්ෂණ නැතිකමක් පෙන්වු කරනවා. සමස්තයට ගත් කල අරවින්ද, මේනකා, බති, සරා, එතන සරෝජිනී සහ කුලසූරිය කියන චරිත ගත් කල වෙනම යන්ට දුරට සමාන වුවත් වෙන් වූ ගති ලක්ෂණ තමයි එම චරිත තුළ තිබෙන බව පැහැදිලි. එහෙනම් විරාගී චරිතයන් මෙසේ මා දකින විදිහට මා ඉදිරිපත් කළ මේ විදිහටයි. I think මේක මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුණා නම් අනිවාර්යයෙන්ම ලයික් එකක් දාන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා කියලා ආදරෙන් මතක් කරනවා. තවත් වීඩියෝ එකකින් හමු වෙමු. මෙතෙක් ඔබට සුබ දවසක්.